මදෑවර මිතුර මිතුරේ ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි සුපුරුදු පරිදි එකතු වෙලා තිබෙනවා ශුද්ධ ලේවිල ඉගෙන ගන්නට. විශේෂයෙන් ඔබ දන්නවා අපි තාමත් වැදගත් කාරණයක් පිළිබඳව සෑම සතියකම නැත්නම් අපි සතියක් පාසා ඉගෙන ගන්න ලබනවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලිදරව් කිරීම අවසාන කාලයට උන්වහන්සේගේ ආදරණීය ගෝලයා වූ යොහාන් තුමා විසින් උන්වහන්සේ යොහාන් තුමාට කළා වූ එල්දොරව් කිරීම උන්වහන්සේ ලියා තිබෙනවා. ඒ තමයි එල්දරව් පොත. එල්දරව් පොතේ අපි මේ වෙන විට පරිච්ඡේද 10ක් ඉතා සවිස්තරාත්මකව ඉගෙනගෙන තිබෙනවා. කිසි කෙනෙකුගේ අර්ථකථන නොවේ, මගේ අර්ථකථනය නොවේ. ශුද්ධ තුලින්ම බයිබල් පාඩ අරගෙන ඒ වගේ විතරක් නෙමෙයි ඉතිහාසගත සිදුවීම් කොයි ආකාරයෙන්ද මොකද මේ එල්දරව් පොත සහ දානියෙල් පොත බොහෝ දේවල් ඉතිහාසයේ සිදු වුණා වූ දේවල් වලට ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වනවා. ඒ නිසා මේ දේවල් සිදු වෙන්නට පෙර උන්වහන්සේගේ දාසයන්ට එල්දරව් කරා. දානියෙල් දිවසිවරයාට එල්දරව් කරා. ඊළඟට උන්වහන්සේගේ ආදරණීය ගෝලයා යොහාන් තුමාට එල්දරව් කරා. ඒ සියල්ල වුන් ලියා තිබ්බ උන්වහන්සේගේ මඟ පෙන්වීම දේවානුභාවය ඇතුව. එතකොට මේ සියලු සිද්ධීන් කොයි ආකාරයෙන්ද ඉතිහාසයේ සිද්ධ වෙලා තිබෙන්නේ කියන කාරණේ සසදමින් ඉතා ශක්තිමත් සාක්ෂීන් සහිතව අපි ස්ථීර කරන ලද සාක්ෂීන් සහිතව ඒ දේවල් ඒ ආකාරයෙන් අපි ඉතා පැහැදිලිව දැනගෙන ගත්තා. පරිච්ඡේද 10ම. දැන් අපි ඉන්නවා 11 වෙනි පරිච්ඡේදයට. මේ අපි පරිච්ඡේද ඉගෙන ගන්නට ලං වෙන්න අපේ තියෙන කුතුහලය වැඩි වෙනවා. මොකද දැන් අපි එල්දරව් 11 වෙනි පරිච්ඡේදයට එනකොට අපි දන්නා 1840 ගණන් වල නැත්නම් ඒ 1700 අපි ඒක දවසෙදි ඉගෙන ගන්නට යනවා. එතකොට අපේ කාලයට ඉතාම සමීප කාලයක සිදු වුණා වූ කාරණා පිළිබඳව තමයි එල්දරව් 11 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ. නිසායි අපේ ජීවිතේ ඉතාම වැදගත්. මොකද දැන් ඒ කාල පරිච්ඡේදයත් පහු කරලා තමයි ඔබත් මමත් අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඒ ඉතාම වැදගත් අපේ ජීවිතේට. සමහර අය කියනවා අනේ එල්දරව් මේ අනාගත වාක්‍ය අපේ ජීවිතේට වැදගත් නැහැ කියන කාරණේ. අපි මේවා ඉගෙන නොගත්තට කාර්යයක් නැහැ නැත්නම් කමක් නැහැ කියන කාරණේ. ඒක සාවද්‍ය, ඒක මුසාවක්, ඒක මිත්‍යාවක්. මොකද උන්වහන්සේ මේ සියල්ල එල්තරව කළ තියෙන දේවචනී කියන මාගේ සෙනඟ දැනගන්ම නොමැති කමින් විනාශ වෙන්න යනවායි කියලා. ඒ නිසා අපි ශුද්ධ ලේවිල උන්වහන්සේ ඉදිරියේ වෙන්න තිබෙන සියල්ල උන්වහන්සේ කැඩපතක් වෙන්න එල්තරව කර දී තිබෙනවා. ඒවා දැනගෙනගෙන ඉදිරි කාලයට සූදානම් වීමයි උන්වහන්සේගේ කැමැත්ත. ඒ නිසා දැන් අපි මේ ශුද්ධ ලේවිල ඉගෙන ගන්නට පෙර විශේෂයෙන් එල්තරව 11 වෙනි පරිච්ඡේදය ඉගෙන ගන්නට පෙර අපි අපේ ජීවිතය යටත් කරමු. අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. වහන්සේත් පොළවත් මා පාලනය කරන්නා වූ අදරමං කර දෙයි පියන්නේ වහන්සේගේ නාමයට. බාහිරත් මහිමත් ප්‍රශංසාවත් වේවා පියන්නේ අපිට සතියක් පාසා වහන්සේ ශුද්ධලීල උගන්වනවා. ඒ ගැන වහන්සේට සිතුවන්ත වෙනවා. වහන්සේ මේ වෙන විට පරිච්ඡේද 10ක් එල්දරව් පොතේ වහන්සේ අපිට තාමත් පැහැදිලිව සාක්ෂීන් සහිතව ඉතා ස්ථිර කරන ලද ඒ සාක්ෂීන් සහිතව වහන්සේ අපට ඉගෙනනවා. අද දවසේදී වහන්සේ අපට උගන්වන්නට යනවා මේ මොහොතේදී වහන්සේ අපට උගන්වන්නට යනවා එල්දරව් 11 වෙනි පරිච්ඡේදයේ වහන්සේ එල්දරව් ප්‍රතිබිම්බව ඒ ශුද්ධ එල්දරව් කිරීම. පියන්නේ අපි දුර්වලයි. නමුත් වහන්සේ සියල්ල එල්දරව් කරන්නේ. වහන්සේ කියා තිබෙනවා ශුද්ධාත්මන වහන්සේ අපට දෙන බවට මුළු සත්‍ය කරා අපට මඟ පෙන්වන බවට. ඒ නිසා වහන්සේ අපට මුළු සත්‍ය කරා මඟ පෙන්වන බැවින් වහන්සේ ස්තුතියි. දැන් ඔබ වහන්සේගේ වචන ඉගෙන ගන්නට යනවත් විශේෂයෙන් සුද්ධාත්ම බලයෙන් මාව පූර්ණවත් කරලා ඔබ වහන්සේගේ වචනේ පමණ කතා කරන්නටත් ඒ සියල්ල මානව ඔබ වහන්සේ මා තුළින් අසන්නව නරඹන්නව සියලු දෙනාට එල්දරව් කරන්නට කියලා ඉල්ලමින් කතා කරන්නව මාත් අසන්නව නරඹන්නව සියලු දෙනාගේ ජීවිතත් ඔබ වහන්සේගේ බලවත් හසර බාර කරන්නේ කැප කරන්නේ අපේම ගලුම්කාරී යේසුස් වහන්සේගේ අතිශයෝත්තම ප්‍රේමණීය නාම සාමය. ආමේන්. දායක සහෝදර සහෝදරිය මේ එල්දරව් 11 වෙනි පරිච්ඡේදය ඊටාම වැදගත්. මොකද ඒකට හේතුව අපි මේ එල්දරව් 11 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා සාක්ෂිකාරයන් දෙදෙනෙක් ගැන.
අපි මේ දවස්වල ඉගෙන ගන්නවා මේ සාක්ෂිය ගැන. විශේෂයෙන් අපි මේ සතිය ඉගෙන ගත්තා වූ සබත් පාඩම තුලත් අපි ඉගෙන ගත්තා සාක්ෂියක් වෙනස. නැත්නම් ශුද්ධ ලේවිල විශේෂයෙන් ආඥාවන් ව්‍යවස්ථාව සාක්ෂියක් වෙනසයි පිණිස උන්වහන්සේ අපිට ඒ ජීවනයේට මඟ පෙන්වන ගුරුවරයෙක් හැටියට උන්වහන්සේ අපිට දී තිබෙන බව අපි ඉගෙන ගත්තා. දැන් මේ සාක්ෂිකාරයන් එල්දරා පොතේ කතා කරන්නේ මේ සාක්ෂිකාරයන් දෙදෙනා කවුද කියන කාරණේ අපි ඉගෙන ගන්නට යනවා. ඒ නිසා අපේ අවධානය අපි යොමු කරමු එල්දරා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා සැරෑටිය. මම කියවන්න කැමති එල්දරා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා සැරෑටියක් වගේ බටදණ්ඩක් මට දෙන ලද්දේ. දැන් යොහාන් තුමාට දෙනවා සැරෑටියක් වගේ බටදණ්ඩක් මට දෙන ලද්දේ. එවිට කෙනෙක් මට කතා කරමින් නැගිට දෙවියන් වහන්සේගේ මාලිගාවද පූජාසනයේද එහි নমස්කාර කරන්නන්ද මනින්න කියලා කියනවා. යොහාන් තුමාට ආරාධනා කරනවා. මොකද්ද ආරාධනා කරන්නේ? දෙවියන් වහන්සේගේ මාලිගාව. දෙවියන් වහන්සේගේ මාලිගාව කොහෙද තියෙන්නේ? මේ පොළවේ මොසෙස්ට කිව්වා මම නුඹට පෙන්වන ආදර්ශය සාදන්ටයි කියලා. අපි කියන ඔරිජිනල් එක නැත්තම් ඒ මාලිගාව කොහෙද තියෙන්නේ? ස්වර්ගයේ. ස්වර්ගයේ තිබෙනා මාලිගාව එහි පූජාස අපි දෙනවා මාලිගාව තිබෙනවා ශුද්ධ ස්ථානයේ අතිශුද්ධ ස්ථානයේ කොටස් දෙකක්. මේ යොහාන් තුමර කතා කරලා කියනවා මනින්න ශුද්ධ ස්ථානයේ මයින්න නැත්තම් මාලිගාව මනින්න. මේ පූජාසනේ මයින්න. අයි මොනවද එතන සිද්ධ වෙන්නේ? දැන් එතන සිද්ධ වෙනවා කාරණයක් කොට මතක ඇති අපි ඉගෙන ගත්තා 1844 දී සිදුනා වූ සිද්ධිය සම්බන්ධව. එතකොට ඒ සිද්ධිය වෙනකොට අපි දන්නවා උන්වහන්සේ ශුද්ධ ස්ථානයේ සිට අතිශුද්ධ ස්ථානයේ කරා ගියා. උන්වහන්සේගේ ඒ සෝදිසි කිරීමේ විනිශ්චය ආරම්භ කරන්නට ඒ පිළිබඳව අපි දැන ඉගෙන ගත්තා. දැන් මෙතන පැහැදිලිව පෙන්නනවා යොහාන් තුමාට මනින්ට කිව්වේ කුමක්ද? ඒ මාලිගාවේ තිබුණ ඒ පූජාසනේ කොහෙද තිබුණේ? ශුද්ධ ස්ථානය. අපි මේ පිළිබඳවත් සුවිශේෂිතව පාඩමක් ඉගෙන ගත්තා. මේක තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ පරණ ගිවිසුමට ගිහිල්ලා පරණ ගිවිසුමේ හේබ්‍රේ පොතේ අලුත් ගිවිසුම උනත් ඔබට තේරුම් ගන්නට හැකියාවක් තිබෙනවා. මොකද පාවුල් තුමා මේ පරණ ගිවිසුමේ කලාව සේවය හේබ්‍රේ පොතේ හරි ලස්සනට විස්තර කරලා දී තිබෙනවා. මිනිස්සෙක් පව කරපුවම මොනවද කරන්න ඕනේ? බැටළුවෙක් අරගෙන අවුරුද්දක් නොකැලල් බැටළුවෙක් අරගෙන පිටත මළුවට ඇවිල්ලා එතන තමන්ගේ පව් පූජකයාට නෙමෙයි බැටළුව පිට තබලා බැටළුවට පිට තබලා ඊළඟට පූජකයා ලේ ගන්නවා. පව්කාර මිනිස්සයා මරන්න ඕනේ බැටළුවව. මරලා ඒ ලේ අරගන්නවා පූජකයා. ඊළඟට ඒ මාංශය බැටළුවගේ මාංශය එළිය තිබුණා වූ ඒ බැටළු පූජාසනේ පූජා කරලා පූජකයා අරන් යනවා ඒ ලේ අරගෙන ශුද්ධ ස්ථානයට ඒ මාලිගාවේ මේ පොළවේ හදපු නැත්තම් මේ පොළවේ තිබුණා වූ මණ්ඩපේ ශුද්ධ ස්ථානයට අරන් ගිහිල්ලා ශුද්ධ ස්ථානයත් අතිශුද්ධ ස්ථානයත් වෙන් කරලා තිබුණු තිරයට ඉසිනු ලබනවා. මේක දිනපතා මිනිස්සෙක් පාපයක් කරන වාරයක් පාසා මේක පූජකයන් විසින් කරන ලබුවා. හැබැයි අවුරුද්දකට එකවරක් අපි ඒකට කියනවා සමය කිරීමේ මංගල්‍යය කියලා. අවුරුද්දට එකවරක් අර ලේන් කිලිටුනා වූ තිරය ශුද්ධ ස්ථානයේ සහ අතිශුද්ධ ස්ථානයේ වෙන් කළ තිබුණු තිරය දිනපතා කිලිටු වෙනවා. නමුත් අවුරුද්දට එක වතාවක සැරයක් සමය කිරීමේ මංගල්‍යයේදී මේ තිරය අයින් කරලා අලුත් තිරයක් දාලා ඒ තිරේ සඳහන් වෙන්නා වූ නැත්නම් ඒකෙන් සංකේතවත් වෙන්නා වූ පෞකාරයන්ගේ පාප අපි දන්නවා එළුවෙක් අරගෙන එළුවගේ පිටේ එළුවගේ සංකේතත් කරන්නේ සාතන්. මේක හරිය ලස්සනයි. ඔබ ඉගෙන ගන්න ඕන පරණ ගිවිසුමට ගිහිල්ලා මේ මණ්ඩප මෙහෙ නැත්නම් සමය කිරීමේ මේ තාම වැදගත් ඔබගෙත් මගෙත් ගැලීම සඳහා. මොකද මේ දේ උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරනවා. එතකොට ඒ දේ ඔබට මට තේරුම් ගන්නට නම් ඔබ පරණ ගිවිසුමට ගිහිල්ලා මේ සේවය හරියට අවබෝධ කරගන්න. ඒකත් ඔබට මට තේරෙනවා යේසුස් වහන්සේ දැන් කරනව සේවය. දැන් බැටළුවෙක් නෑ. බැටළු පෝතකයන්ෝ කවුද? අපේ ගලුම් කරතරන් වහන්සේ. පූජාව කවුද? උන්වහන්සේගේ ජීවිතයෙන් උන්වහන්සේ පූජාව උන්වහන්සේ පූජා වුණා වත් මාත් වෙන. ඒ නිසා ඒ පරණ ගිවිසුමේ සිද්ධ කළා සියල්ල උන්වහන්සේගේ ජීවිත පූජාවෙන් සංකේතවත් කරේ. ඒ නිසා අපිට දැන් පූජාවවත් පූජකයවත් අතරමැදියවත් අවශ්‍ය නැහැ. මොකද ඒකට හේතුව ඒ සියල්ල උන්වහන්සේ එන්නට පෙර ඒ සියල්ල දුන්නා
උන්වහන්සේව සංකේතවත් කරන පිණිස. ඒ නිසා ඒ දේ අපි හරියට තේරුම් ගන්නට ඕන. ඒ දේ තමයි උන්වහන්සේ ස්වර්ගයේ දැන් අදත් ඔබත් මාත් වෙනුවෙන් කරන්නේ. ඒ වැදිහත්කාර මෙහි පූජක මෙහි උන්වහන්සේ ඔබත් මගේ උත්තම පූජකයා. ඒක තේරුම් ගන්නට ඕන අපි හැමදාම. ඒ නිසා මේ කාර්ය සිද්ධ වෙන අතර මේ පොළොවේ යම් දෙයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේ තමයි මෙතනදී යොහන්තුමාට උන්වහන්සේ කියන්නේ ලියන්ටේ කියලා. මම ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. මම සෑහෙන මහන්සි වුණා මේ දේවල් සොයාගෙන ඉතිහාසයේ කරුණු කාරණා ඉතිහාසයේ විශේෂයෙන් මම ඔබට මීට පෙරත් පාවිච්චි කරන ඔබට දැනුවත් කරපු කාරණයක් තමයි ඉතිහාසයේ සිද්ධ වෙච්ච කාරණා හොයන්න මම විශේෂිත වූ වෙබ්සයිට් එකක් පාවිච්චි කරනවා මේ රටේ ඒ Google නැත්නම් ඉතිහාසඥයන් විසින් නිර්මාණය කරන ලද ඒ වෙබ්සයිට් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒකෙන් තමයි මම ගොඩාක් දේවල් ගන්නෙ. එතකොට ඒකත් එක්ක හරි ලස්සනට සසඳපුවම හරි ලස්සනට සැසඳෙනවා. ශබ්දලියා තිබෙනවා කරුණු කාරණා ඔබට ඒ දේ අද දවසේදී දැනගන්න හැකියාවක් තිබෙනවා. මෙතන කියනවා පළවෙනි පදේ දෙවෙනි පදේ එල්දරපතේ සැරේටියක් වගේ බඩදන්නම් මට දෙන්න ලද්දේ. ඒවිට කෙනෙක් මට කතා කරමින් නැගිට දෙවියන් වහන්සේගේ මාලිගාවද පූජාසනේ නමස්කාර කරන්න මනින්න මාලිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍ය ජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමන අත්හරින්න. ඔව් ශුද්ධ වූ නුවර 42 දෙමසක් පයින් පාගා දමන්නෝය. කවුද? පිටත මළුවේ ඉන්න අන්‍ය ජාතීන් මොකද කරන්නේ? ඒ අය ශුද්ධ නුවරට පීඩා කරනවා. ශුද්ධ වන්තයන්ට පීඩා කරනවා. කොච්චර කාලයක්ද? 42 මාසක්. ඒ කියන්නේ මාස 42ක්. දැන් අපි දැන් මේ ඉස්සෙල්ලා ගණන් කෙරුවනේ. අපි දේව වචනයට අනුව ඔබ දන්නවා දවසක් සමානයි අවුරුද්දක්. මාසයක් සමානයි දවස් 30ක්. දැන් මේ දේවල් අපි ගණනය කරන්නේ යුදෙව් ඒ ගණනය කරන ක්‍රමයට අනුව. යුදෙව් මාසවල තියෙන දවස් 30යි මාසයකට දවස් 30යි. එතකොට මේ අනුව මාස 42 30න් වැඩ කරලා බලන්න ගානට එනවා 1260යි. දවස් 1260 කියන්නේ දවසක් සමානයි අවුරුද්දක් නම් අවුරුදු 1260ක කාල පරිච්ඡේදයක් කොහොමද කරන්නේ ශුද්ධවන්තයන්ව? ඒ පිටත මළුවේ ඉන්න අය පයින් පාගා දමන්ට යනවායි කියලා කියනවා. දැන් මේ දේ අපි තේරුම් ගන්නට ඕන. දේ වචනේ නමස්කාර කරන හැටියට හඳුන්වන්නේ කණ්ඩායම් දෙකක් මෙතන පෙන්නනවා. නමස්කාර කරන අය සහ අන්‍ය ජාති නැත්නම් පිටත මළුවේ ඉන්නා අය ස්වර්ගයෙන් ඈත ජීවත් වෙනා අය මේ කණ්ඩායම් දෙක. එතකොට පළමු කණ්ඩායම අපිට හම් වෙනවා දෙවියන් වහන්සේගේ සැබෑ සභාව නියෝජනය කරන අතර ඒ ආත්මික ඊශ්‍රායල් සෙනග නියෝජනය කරන අතර දෙවැනි ඒ පිටත මළුවේ අතුලට සුද්ධ ස්ථානෙට එන්න නොකැමති අය. ඔබට මතක තියාගන්න ඕන සුද්ධ ස්ථානේ මොනවද තිබෙන්නේ? කාරණා තුනක් තිබෙනවා සුද්ධ ස්ථානේ. අපි මයිකයි කිව්වේ මේ සුද්ධ ස්ථාන මෙහෙ ඔබ ඉගෙන ගන්න ඕන. එතකොට ඔබට තේරෙයි ඔබ ඉන්නේ පිටත මළුවේද ඔබ ඉන්නේ සුද්ධ ස්ථානේද කියන දේ. පිටත මළුවේ තනිකර තියෙන්නේ එතන පාපේ. සුද්ධ ස්ථානෙට එනකොට සුද්ධ ස්ථානයේ තියෙන මොනවාද? පෞකාර මනුෂ්‍යතුන් වහන්සේ අඬ ගහනවා. පිටත මළුවේ ඉන්න එපා. එන්න කොහාටද? සුද්ධ ස්ථානට. සුද්ධ ස්ථානයේ තියෙන දුම් පූජාසනේ. යාඥාවේ ජීවිතයට බහිරුවෙන්ට අඬ ගහනවා. ඊට පස්සේ සුද්ධ ස්ථානයේ තිබෙනවා පිදීමේ රොටි මේසය. පිදීමේ රොටි මේස සුද්ධ වූ ලීවිල්ල. සුද්ධ වූ වචනේ. උන්වහන්සේ ඊළඟට පහන් රුක මේ කාරණා තුنين පහන් රුකෙන් පෙන්වු කරන සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම. ඔබ පිටත මළුවේ හිටියට ගැලවෙන්න යන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම පිටත මළුවේ හිටියොත් මේ බබල් පාටයට අනුව ඔබව ගණන් ගන්න ලැබෙන්නේ කවුරු හැටියටද? අන්‍ය ජාතිකයෙක් හැටියට. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම සුද්ධ ස්ථානයට ඇතුල්ලා සුද්ධ ස්ථානයට ගියාම තමයි ඔබ සැබෑ නමස්කාර කරන්නෙක් බවට පත් වෙන්නේ. එතකොට දැන් මෙතන පේනවා පිටත මළුවේ කොටසකුත් ඉන්නවා සුද්ධ ස්ථානයේ කොටසකුත් ඉන්නවා. සැබෑ නමස්කාර කරන උන්වහන්සේට සැබෑ නමස්කාර කරන්නා වූ ඒ කණ්ඩායමට මොකද කරන්නේ? පිටත මළුවේ ඉන්න අය මොකද කරන්නේ? පීඩා කරන්ට යනවා. ඒ අය පාගා දමන්ට යන බව කියනවා. එතකොට මේ දූෂිත සෙනගත්තම් ව්‍යාජ සහ දූෂිත අන්‍ය ජාතිකයින් කවුද කියන දේ අපිට දැන් පැහැදිලි. ඒ අය පිටත මළුවේ පාපයත් එක්ක ජීවත් වෙන අය. නොපනත්කම් කරන අය. පාපේ නම් පනත් කඩ කරන අය.
උන්වහන්සේ දුන්නා වූ ශුද්ධ වූ ආඥා කඩ කරමින් ජීවත් වෙන අය තමා අන්‍ය ජාතියකින් හැටියට සලසා නැත්නම් සදාහන් කරන්නේ. ඔබට මට දෙවියන් වහන්සේට සැබෑ ලෙස නමස්කාර කරන්නෙක් නම් ඔබ ශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්නට ඕනේ. ඒ නිසා දැන් අපි යන් ඊළඟ කොටස දැන් තවත් බයිබල් පාඩ මම ඔබට මේ දීලා තිබෙන්නේ මොකද කාලය මේ කෙටි කාලය තුල ඔබට අවශ්‍ය කරන සියලුම බයිබල් පාඩ ශුද්ධ ලියවිල්ලෙන් මේ කියන කාරණා තේරුම් ගන්නට අවශ්‍ය සියලු බයිබල් පාඩ ඔබ ඉදිරියට යාද වෙනවා කියවන්නට ගියොත් වෙලා මදි වෙන නිසා මොකද වෙලාව මම ගොඩාක් උත්සාහ කරනවා කෙටියෙන් ඔබට දී යුතු පණිවිඩය දෙන්න. ඔබ දන්නවා ශුද්ධ නගරය හැටියට යසායාගේ පොතේ 52 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කියලා බලන්න 7 වෙනි පදේ කතා කරනවා ඊට පස්සේ මේ මහා එල්දරෝ පොතේ 18 කතා කරනවා බබිලෝනිය ගැන අශුද්ධ දේ පිළිකුල් ස්ථානේ. අපි දන්නවා බබිලෝනිය මහා වියවුල ආගමික වියවුල කොතන තියෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. එල්දරෝ මේ බයිබල් පාඩ කියවලා බලන්න. ඔබට පැහැදිලිව හොයාගන්න පුළුවන් වෙයි සැබෑ සභාව සහ ව්‍යාජ සභාව නැත්තම් මිත්‍යා දෘෂ්ටි කිය නැත්තම් දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරන්නා වූ සභාව මොකක්ද කියන කාරණේ. එතකොට මේ සභාව තමයි කොහොමද කරන්නේ? මාස 42ක්. එනම් ඔබ මේක ගණනය කරොත් මම ඔබට නැවත වරක් ඉල්ලනවා මාස 42 වැඩි කරන්න 30න්. එතකොට ඔබට 1260 දවසක්. 1260 දවසක් කියලා කියන්නේ මේක අවුරුදු 1260 දවසක්. මේ අවුරුදු 1260 දවස ඉතිහාසයට කොහොමද සම්බන්ධ වෙන්නේ? කවුද පීඩා කරේ දෙවියන් වහන්සේගේ සෙනඟට? දෙවියන් වහන්සේගේ දරුවන්ට කවුද පීඩා කරේ කියන කාරණේ ඔබ හොයලා බලන්න. ඒක හොයාගන්න පුළුවන් ඉන්නේ ඉතිහාසයේ. ඉතිහාසය ඔබ කියවලා බලන්න. මේ ඉතිහාසයේ සොයනකොට ඔබට හම්බ වෙයි. ඔබ නිකමට ගහලා බලන්න. නැත්තම් Google කරලා බලන්න. ක්‍රිස්තු වර්ෂ 538 සිට 1798 දක්වා කාල පරිච්ඡේදය ගැන අවුරුදු 1260ක කාල පරිච්ඡේදයක සිදු වුණා වූ ඒ මහත් වූ ජීවිත නාස්තිය නැත්නම් ජීවිත අපි කියනවා ඒ කාලයට අඳුරු යුගය හැටියට ක්‍රිස්තියානි ස්වභාවයේ කිතුණු ස්වභාවයේ අඳුරු යුගය හැටියට හඳුන්වන්නේ. ඇයි ඒකට හේතුව අපි දන්නවා ඒ බලයේ සහිත රෝමානු සභාව ක්‍රිස්තු වර්ෂ 538 සිට 1798 දක්වා ක්‍රිස්තියානි සභාව උන්වහන්සේට විශ්වාසවන්තව උන්වහන්සේට ආත්මයෙන්ද සැබෑකමින්ද නමස්කාර කරන්නා වූ මේ සෙනගව ලක්ෂ ගණනින් සමූල ලෙස නැත්නම් මහා වේද සාක්ෂිකයන් හැටියට ඒ අයව මරණයටපත් කළා. මේක ඊටාම ඉතිහාසයේ හරි අපූර්වට මේ දේවල් ලියා තිබෙනවා. මේක මාස 42 මේ එල්තරෝ 11 වෙනි පරිච්ඡේදය විතරක් නෙමෙයි. දානියෙල්ගේ පොතේ කතා කරනවා. ආයේ එල්තරෝ පොතේ තවත් ආකාරයක කතා කරනවා. එතකොට මේ ආකාරයෙන් මේ එකම සිද්ධිය දානියෙල් සහ එල්තරෝ පොතේ විවිධ ස්ථානවල කතා කරනවා. දැන් ඔබට තේරෙනවා ඇති කොයි ආකාරයෙන්ද මේ කාරණා සිදුුනේ කියලා. දැන් අපි යම් එල්තරෝ පොතේ 3 වෙනි 11 වෙනි පරිච්ඡේදය 3 සහ 4 වෙනි පදේ කොහොමද කියන්නේ? තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට බලය දෙන්නෙමි. මොකද වෙන්නේ? ඔව් 1260 දවසක් ගෝනිරේදී හඳ අනාගත වාක්‍ය කියන්නේ ඔයයි කියෝ. අර කාල පරිච්ඡේදයේ අන්නේ ජාතීන් විසින් දෙවියන් වහන්සේගේ සෙනඟට පීඩා කරන කාල පරිච්ඡේදය ඇතුළත මොකද වෙන්නේ? ඒ අය ගෝනිරේදී ඇඳගෙන ඔබ දන්නවා මේ ගෝනිරේදී වලින් පරණ ගිවිසුමට යනකොට තමයි ඔබට තේරෙන්නේ දුක්ඛිත කාලපර පීඩා කාල පරිච්ඡේදයක ඉඳගෙන මොකද කරේ? ඒ අය අනාගත වාක්‍ය කියන්ට බොහොම අමාරුවෙන් ඇදගෙන නිකන් මේ මරණාසන්නව සිටියව කාල පරිච්ඡේදය. කවුද මේ සාක්ෂිකාරයන් දෙදෙනා? මොහු පොළවේ ස්වාමීන් වහන්සේ ඉදිරිපිට සිටින ඔලිව ගස් දෙකක්ද පහන් රුකද වෙති. අපේ සහෝදර සහෝදරිය හරි ලේසි අපිට තේරුම් ගන්නට ඔලිව ගස් දෙක ඔලිව දැන් උන්වහන්සේගේ කාලේ පව උන්වහන්සේ ඔලිව ගස් පාවිච්චි කරා. උන්වහන්සේ ඒ වගේම පහන් රුකක් ගැන කතා කරනවා. එතකොට ඔලිව ගසෙන් පෙන්වු කරන්නේ මොකද්ද? ජීවනය.
ඔලිව් ගහසෙන් පෙන්නවා ජීවනය පහන්රුකෙන් පෙන්න කරනවා ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම. දයාප්‍ර සහෝදර සහෝදරයෝ ජීවනය කොහෙත් ලියා තිබෙන්නේ. ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව කියනවා. ඔබගේ වචනේ මාගේ පාදයන්ට පහනක්ය. මාගේ මාවතට එළියක්ය කියලා කියනවා. එල්දර ගීතාවලිය පොතේ 119 පරිච්ඡේදයේ 105 වෙනි පදේ. සෙකරියාගේ පොතේ කියලා බලන්න 4 වෙනි පරිච්ඡේදයේ 1 සිට 14 දක්වා. ඔබට පැහැදිලිව තේරෙයි මේ සාක්ෂිකාරයන් දෙදෙනා වෙන කවුරුත් නෙමෙයි වෙන කිසි දෙයක් නෙවෙයි පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම. එතකොට පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම ඔබ දන්නවා ශුද්ධ ලියවිල්ල සාක්ෂියක් පිණිස තමයි ඔබට මට දී තිබෙන්නේ. ඇයි? අන්තිම දවසේදී කිසි කෙනෙකුට කියන්නට බෑ අපි දැනගෙන සිටියේ නැහැයි කියන කාරණේ. සාක්ෂිය දී තිබෙනවා. සාක්ෂිය ලියා තිබෙනවා කළ යුතු දේ සහ නොකළ යුතු දේ. ඔබත් මගේත් වගකීම උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ ඉටු කිරීම. ඒ නිසා දැන් අපිට පැහැදිලි සාක්ෂිකාරයන් දෙදෙනා කවුද? සාක්ෂිකාරයන් දෙදෙනා බොරුව පෙන්නන සාක්ෂිය. ව්‍යාජ ආගම පෙන්නන නැත්තම් මිත්‍යාව පෙන්නන අන්ධකාරය පෙන්නන සාක්ෂිය තමයි ශුද්ධ ලියවිල්ල. අලුත් ගිවිසුම සහ පරණ ගිවිසුම. දැන් සාක්ෂිකාරය දෙදෙනාම අපට අවශ්‍යයි. එක්කෙනෙක් දැන් අපි ගොඩාක් කලාට ගොඩාක් ඉතිනුවන් කියන දෙයක් තමයි මගේ කනට ඇහිලා තියෙන පරණ ගිවිසුම අපිට අවශ්‍ය නැහැ. අලුත් ගිවිසුම තිබුණාම ඇති. නමුත් එල්දරවත 11 වෙනි පරිච්ඡේදයේ කතා කරන දෙකම අවශ්‍යයි. දෙකම තේ වචනේ එක තිමෝතියස්ට කතා කරලා පවුල්තුමා කියනවා දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල. දේවානුභාවයෙන් දුන් අලුත් ගිවිසුම නෙවෙයි. දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල නම් උත්පත්ති පොතේ සිට එල්දරව පොත දක්වාම අපිට අවශ්‍යයි අපේ ගැලවීමට අවශ්‍යයි. ඒකයි මෙතන සාක්ෂිකාරයන් දෙදෙනා තමයි සාක්ෂි දරන්නේ බොරුව මොකද්ද ව්‍යාජ ආගම මොකද්ද අන්ධකාරය මොකද්ද ආලෝකය මොකද්ද කියන දේ. අපි උන්වහන්සේට සිතුවන්ත වෙන්න ඕන. දැන් මේ ගෝනිරෙදි ඇඳගෙන නැත්තම් ඇයි මේ බයිබල් පාඩේ කොහොමද අපිට ඉතිහාසයට සම්බන්ධ වෙන්නේ ඔබ දන්නවද? මේ ශුද්ධ ලියවිලි ලියා තිබුණේ හේබ්‍රියු සහ ග්‍රීක ඊළඟට අපි දන්නවා ලතින් භාෂාවට පරිවර්තනය කළා. ඊළඟට පිටපත් කීපයක් විතරයි තිබුණේ. ඊළඟට අපි දන්නවා ආගමික සේවාවන් නැත්තම් මේ ශුද්ධ ලියවිල්ල කියවන ලැබුවේ මොකෙන්ද? ලතින් බොහෝ වෙලාවට කියවන ලැබුවේ ලතින් භාෂාව විතරක් නෙමෙයි කතෝලික සභාව පැහැදිලිව ඒ අයගේ ස්ථාවරය වුණේ මොකද? සාමාන්‍ය ජනතාවට මේක තේරුම් ගන්න බැරි නිසා පූජක පක්ෂය විතරයි කියවන්නට ඒ වරම් නැත්නම් ඒ අවසරය තිබෙන්නේ. කියවන්නට අවසරය තිබෙන්නේ පූජක පක්ෂයට පමණයි. එතකොට ඔබ දන්නවා මේ කාරණේ නිසා සුද්ධ වූ බයිබලය මේක ප්‍රසිද්ධ රහසක්. ඉතිහාසයේ කියලා බලන්න. ඔබ අපේ පරණ මුතුන් මිත්තගෙන් ඇහුවොත් අපේ සීයලගෙන් නැත්නම් අපේ ආච්චිලගෙන් ඇහුවොත් ඒගොල්ලෝ කියයි. ඒ අයගෙන් සම්පූර්ණ බයිබලය ඈඩ් කරලා තිබ්බා. මොකද ඒ අයට තේරුම් ගන්න බෑ. තේරුම් කර යුත්තේ කවුද? පූජක පක්ෂය පමණයි. මේ තහනම් කිරීම කරන කොටගෙන ඔබ දන්නවද මේ දේ තමයි කවුද? එදා ආහබ්බුත් කරේ. ජෙසබෙල් ඔබට මතක ඇති. ඊශ්‍රායල් සෙනගකින් මේ දේ අයින් කළා. ශුද්ධ ලියවිලි ඉගෙන ගැනීම අයින් කළා. බලන්න හරි ලස්සනට ඒක අදාළ කරනවා එල්දරව 11 වෙනි පරිච්ඡේදයේ 5 සහ 6 කොච්චර ලස්සනට මේ දේ වචනේ මනුෂ්‍යයන්ගෙන් ඈඩ් කිරීම එදා එලියාගේ කාලේ ආහබ් සහ ජෙසබෙල් එකතු වෙලා කළාසේම අලුත් ගිවිසුමේදී මේ සභාව විසින් දේවචන ඉගෙන ගැනීම මනුෂ්‍යයන්ගෙන් ඈඩ් කළා. යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට කැමති වේ නම් ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට කැමති වන්නේ නම් ඔවුන් මෙලෙස මරණු ලබන්නට ඕනෑ. තමුන්ගේ අනාගත වාක්‍යයේ දවස්වලදී වැසින ලෙස අහස් තලය පියන්ට ඔවුන්ට බලය දී තිබේ. ඔබ දන්නවා ඇයි ඊශ්‍රායල් සෙනගට නැත්තම් අවුරුදු 3මාරක කාල පරිච්ඡේදය අපි දන්නවා එලියා පැහැදිලිව කිව්වා. සාගතය නුඹලා දේව වචනේ නැත් වෙලා දේව වචනේ දෙවියන් වහන්සේගේ වචනේ නැත් වෙලා ආඥාවලින් නැත් වෙලා ජීවත් වෙන දැන් ඒක ඔබට හරි ලස්සනට තේරෙන ඇති
ඒ එලියාගේ කාලයට කොච්චර අලංකාරව මේ අලුත් ගිවිසුමේ සිදු වුණා වූ සිද්ධිය කොච්චර ගැලපෙනවද කියලා. එදා ජෙසබෙල් සහ ආහබුත් කරේ ඒ දෙමයි. දෙවියන් වහන්සේගේ වචනේ මිනිසෙන්ගෙන් ඈත් කළා. එතකොට මේ සබාව කළේත් ඒ දෙමයි. දෙවියන් වහන්සේගේ වචනේ මිනිසෙන්ගෙන් ඈත් කළා. ඒක හරි ලස්සනට ඒ එල්තරව 5 6 ගැලපෙනවා. මොකටද? එදා එක රාජාවලි පුතේ 17 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න. එලියාගේ කතාවේදී. එලියා කෙලින්ම කිව්වා නුඹලාට වැස්ස දෙන්නේ නැහැ අවුරුදු 3මාරක් යනකම් කියලා. ඇයි? දේව වචනේ උන්ගේ ජීවිතය. ඒ නිසා මිනිස්සුන්ට එදා පරණ ගිවිසුමේ සාගතේ පැමිණියා වගේ වුන් දෙවියන් වහන්සේගෙන් ඈත් වුන නිසා දෙවියන් වහන්සේගේ පීඩාව ඔවුන්ට පැමිණියා. ඔබ දන්නවද මේ කාල පරිච්ඡේදය ඇතුළතදී විශේෂයෙන් ප්‍රංශේ මේ කාලයේ ප්‍රංශ විප්ලවයේ කාලය ඔබ දන්න පළමුව ප්‍රංශයේ පුදුමාකාර විදිහට කතෝලික සභාවට ලැබිකමක් දැක්වුවා. කතෝලික නැත්තම් ප්‍රංශය තමයි මුල් වෙලා ක්‍රියා කළේ. නමුත් ඊට පස්සේ මොකද වුනේ කියලා අපි ප්‍රංශ විප්ලවයත් එක්ක නැත්තම් මේ පළමුව ප්‍රංශයේ පුදුමාකාර විදිහට රෝමානු සභාවට ලැබිව කටයුතු කරා. ඒ අය ලීඩර්ෂිප් එක නැත්තම් ඒ අයගේ නායකත්වයෙන් මොකද කරේ? බයිබලය උගන්වන අය විශේෂයෙන් මරණු ලැබුවා. ප්‍රසිද්ධියේ පුලුසා දමෝ විශේෂයෙන් දේව වචනේ පවා ඔබ දන්නවද අවුරුදු 3මාරක් තිස්සේ පැහැදිලිව ප්‍රංශය තහනම් කළා. ශුද්ධ ලේවිල ඉගෙන ගන්නට මම ඔබට ඒක අවුරුදු ගණන් දින වකවානු සහිතව සොයාගත්ත දේ ඔබ ඉදිරියේ තබනවා. හරියට බයිබලය මරුණාක් මෙන් සිදු වුණා නැත්නම් හොයාගන්නට බැරි තරම් කොපියක් හොයාගන්නට බැරි තරම් හිග වුණා. මොකද්ද? ශුද්ධ ලේවිල. එල්තරව 11 වෙනි පරිච්ඡේදයේ 7 සිට 8 දක්වා 7 සිට 10 දක්වා ඔබ කිව්වොත් ඔවුන් තමුන්ගේ සාක්ෂිය නියම කළ විට පාතාලයෙන් නැගී යන මුර්ගයා ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගෙන ඔවුන් මරන්නේ. ඔවුන්ගේ මලකඳන් වනාහි සොදොම සහ මිසරයත්තේ ආත්මික අර්ථයෙන් කියනු ලබන ආත්මික අර්ථයෙන් කියනු ලබන හරියට සොදොමට වෙච්ච දේ මිසරයට වෙච්ච දේ කාටද සිද්ධ වෙන්න යන්නේ? ප්‍රංශයට සිද්ධ වෙන්න යන බව තමයි කියනවා. ඔවුන්ගේ ස්වාමීන් වහන්සේ කුරුසේ අනුරාධ මහත් නුවර වීදියේ තිබෙනවා ඇත. සෙනගෙන්ද ගෝත්‍රයන්ගෙන්ද භාෂාවන්ගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසෝන්ගේ මලකඳන් දෙස දවස් 3මාරක් බලා සිටවින් මලකඳන් සෝනක තබන්ට ඉඩ නොදෙති. මේ ප්‍රපේතවරුන් දෙදෙන පොළවේ වසන්නන්ට වද කළ නිසා පොළවේ වසන්න ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂයෙන් එකිනෙකාට තෑගිය වන්නෝය. මම ඔබට මෙට පෙර ප්‍රකාශ කළා වගේ 11 වෙනි පරිච්ඡේදය විශේෂයෙන් 7 සිට 10 දක්වා ඔබ කියවොත් ඒ කාරණේ 1960 අවසානයේදී විශේෂයෙන් මේ සාක්ෂිකාරයන් දෙදෙන අය නම් අලුත් ගිවිසුම සහ පරණ ගිවිසුම සුද්ධ ලියවිල්ල මුළු ලියවිල්ල ඒ මහත් වූ මිනි වලින් නැත්තම් ඒ මහත් වූ පතුල් වලින් නැගී ආවාය කියලා අපිට පැහැදිලිව සොයාගන්නට හැකියාවක් තිබෙනවා. මම මේකට සාක්ෂීන් ඒ අවුරුදු වකවානු සහිතව ඔබ ඉදිරියේ තවන්ට සූදානම් වෙලා තිබෙනවා. ඊළඟට ඔබ දන්නවද මෙච්චර මිත්‍රත්වයෙන් හිටියා වූ ප්‍රංශය මෙච්චර මේ රෝමානු සභාවත් එක්ක නැත්නම් රෝමානු කතෝලික සභාවත් එක්ක වතිකානවත් එක්ක මෙච්චර මිත්‍රත්වයෙන් හිටියා වූ ප්‍රංශ විප්ලවයත් එක්කම මෙතන කියනවා මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළවේ වසන්නන්ට වද කළ නිසා. එතකොට ප්‍රංශය සහ ඒ රෝමානු සභාව අපි දන්නවා ඒකත් රාජ්‍යයක් අපි හැමෝම දන්න දෙයක්. එතකොට මේ සභාව මොකද වුනේ? නයි වෛරය ඇති වුණා. ඒ අය මොකද ඒ අයට ඒ දේ සිද්ධ වුණේ ඔබ දන්නා කිස්වාස 1000 මට මම ඒ වර්ෂයේ දීලා තිබෙනවා. ඒ ඇති වුණා ඔබට මතකයිද ලිස්බන් වල ඇති වුණා ඒ මහත් වූ භූමිකම්පාව. ඒන් මුළු ප්‍රංශයම දෙදරුවා. ඒ අය කල්පනා කරා දෙවියෝ ඉන්නවනම් ඇයි අපිව ආරක්ෂා කරගත්තේ නැත්තේ? ඔබ දන්නවා ඒ ලිස්බන් සිදුනා වූ භූමිකම්පාව ගැන අපි ඔබට මම මේ කාල වකවානුව දුන්නා. අපි ඉගෙන ගන්නකොට 1755 සිදුනා වූ භූමිකම්පාව කරන කොටගෙන ඒ අය හරි
ආගමිකව ආගමට නැඹුරු වෙලා හිටියේ. නමුත් ඒ භූමිකම්පාවෙන් පුදුමාකාර සෙනඟක් නොහිතපු සෙනඟක් මිය ගියා. ඒ නිසා ඔවුන්ගේ ඒ හැරීම අනිත් පැත්තට පෙරළුණා. දෙවි කෙනෙක් විශ්වාස නොකරන්න තරම් ඒ අයගේ ඒ කාරණේ කරන කොටගෙන ඒ අය සම්පූර්ණයෙන්ම ආගමෙන් බැහැර වෙලා දෙවි කෙනෙක් නැති අදේව නැත්තම් අපි කියන අදේව දෘෂ්ටිය නැත්තම් දෙවි කෙනෙක් නැති තත්ත්වයට ඒ අය පත් වෙන්න පටන් ගත්තා. මේක එතකොට ඊළඟට සිද්ධ වුණේ මොකද්ද? රෝමානු සභාවත් එක්ක නැත්නම් රෝමානු කතෝලික සභාවත් එක්ක වතිකානුවත් එක්ක රෝමයත් එක්ක ඒ අය සටනට පිවිසුණා. ප්‍රංශයේ මේ ත්‍රස්තවාදී කාල සමයේදී බයිබලයේ ප්‍රතික්ෂේප කෙරුවා. එයාට වැදුනා වූ මේ මහත් වූ ඒ ෂොක් එක නැත්නම් ඒ මේ මම ඔබට දාලා තියෙනවා. ඒ වෝල්ටර් කියන පුද්ගලයා ලියලා තියෙන 1755 දී ලිස්බන් භූමිකම්පාවෙන් පසු ඒ අයව දෙවියන් වහන්සේ ගණන් නොගත් නිසා මේක හරි ලස්සන. ඒකයි මම කියන්නේ. මේ දේවල් ඉතිහාසයේ ලිවි කිලිත් එක්ක සොයනකොට හරි ලස්සනට පැහැදිලි වෙනවා කොයි ආකාරයෙන්ද මේ දේවල් ඒ જાතියට අදාළ වෙන්නේ. මොකද කාලයට අනුවනේ අපි බලන්න ඕනේ. මේ ඉගෙන ගන්නා වූ කාරණා ඒ කාලයට අනුව සසඳනකොට ඒ කාලේ සිද්ධීන් සිද්ධ වෙලා තිබෙනා වූ ආකාරයට බලනකොට හරි ලස්සනට ගැලපෙනවා මේ කාරණා. මොකද අවුරුදු 3මාරක් ඔබට අවුරුදු 3මාරක් තිස්සේ සම්පූර්ණ ප්‍රංශය තහනම් කරලා තිබ්බා ශුද්ධ වචනේ ඉගෙන ගන්නට. අවුරුදු 3මාරක් තිස්සේ සම්පූර්ණ තහනම් කරලා තිබ්බා. එතන කියනවා දවස් 3මාරක්. ඔබට මතක ඇති මේ බයිබල් පාඩේ මම ඔබට මෙතන මේ තියෙන්නේ ඔබට පේනවා මිනිස්සු මලකඳන් දෙස දවස් 3මාරක් බලා සිටීමෙන්. එතකොට දවස් 3මාරක් සිටසේ පුදුමාකාර විදිහට සෙනගට කිතුණුවන්ට පීඩා මෙච්චර මිත්‍රශීලීව හිටියා වූ ජාතිය. එකයි සුද්ධ ලීවිලේ ලියා තිබෙනදී හරියටම ඒ විදිහටම උන්වහන්සේ ලියා තිබුණදී ඉතිහාසයේ හරියටම මේ විදිහට සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් දෙවියන් වහන්සේලා ලැබිව සිටියා වූ ඒ ප්‍රංශ ජාතිය ඒ සිදුවනා මේ මහත් වූ ඒ ව්‍යසනයේ කරන කොටගෙන ඒ අය ආගමික පැත්තෙන් දෙවි කෙනෙක් නැතයි කියන තත්ත්වයට පත් වෙලා ඒ දේව වචනේ ඉගෙන ගත්තා නැත්නම් ක්‍රිස්තියානියායට පීඩා කරන්න පටන් ගත්තා. මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ඔබ ඉදිරියේ තබා තිබෙනවා ප්‍රංශයේ අදීවවාදී දර්ශනයක් ආගමක් වැළඳගෙන මේ මහා නගරේ නැත්තම් සොදොම සහ ගොමොරාවේ තත්ත්වයටපත් වුණා. ඊජිප්තුවේ ස්වභාවයටපත් වුණා. විශේෂයෙන් ඒ අය අපි දන්නවා ඒ පාපේ නිසා තමයි සොදොම සහ ගොමොරා විනිශ්චය කරනු ලැබුවේ. නැත්තම් විනාශ කරනු ලැබුවේ. ඊජිප්තු අදේවවාදය සංකේතවත් කරන ඔබට මතක ආත්මික අර්ථයෙන් අතන බයිබල් පාඩේ කිව්ව ආත්මික අර්ථයෙන් ඊජිප්තුව සහ සොදොම කියලා. එතකොට මේ தත්ත්වයටපත් වුණා අර ඔච්චර ආගමට නැඹුරු වෙලා හිටපු ප්‍රංශය ඒ සිදුනව මහත් වූ ව්‍යසනයේ නිසා දෙවි කෙනෙක් නැහැ කියලා සම්පූර්ණ ආගමික බලය සහ නැත්නම් රාජ්‍ය බලය කරන කොටගෙන දෙවියන්ගෙන් ඈත් වෙලා අදේවවාදයේ මනුෂ්‍යයන්ගේ මනසේ කාවද්දලා ඒ දේශය සම්පූර්ණ හරියට සොදොම සහ ඊජිප්තුව අවස්ථාව දක්වා ඒ තත්ත්වයට ඒ දේශයපත් වුණා. මේක ඉතාමත් භයානක තත්ත්වයක් බවට පත් වුණා දේශයේ සිටියා වූ ක්‍රිස්තියානියායට. ඒ අය පීඩා කළා, ඒ අය ඝාතනය කළා. එතකොට මේ කාලේ ඇතුළත තමයි මේ ඔබට මම දීලා තිබෙනවා. ඒ දින 3මාර කාල පරිච්ඡේදයේ දිනවකවානු සහිතව සොයාගෙන 1793 නොවැම්බර් මාස 26 මොකද කරේ ප්‍රංශය පැරිසියේ මොකද කරේ ආගම අහෝසි කරලා නීතිගත කරා එක කිසි කෙනෙකුට ආගම අදහන්න බෑයි කියලා. නමුත් 1797 දී හරියට අවුරුදු 3මාර කාල පරිච්ඡේදයකට පස්සේ කොහොමද කරේ? ඒ නියෝගය ඕන් අවසන් කළා. නැත්තම් ඒ නියෝගය සම්පූර්ණ ඉවත් කරලා දැම්මා. එතකොට ඔබට පේනවා ඇති සුද්ධ ලීවිල්ල ලියා තිබෙනවා මේ අනාගත වාක්‍ය කොයි ආකාරයෙන්ද අර දවස් 3මාර අපි අවුරුදු 3මාරක් මොකද දවස් අවුරුද්දයිනේ. ඒක හරියට ගණනය කරපුවම මේ දින වකවානු හරි ලස්සනට ගැලපෙනවා මේ සුද්ධ වූ අනාගත වාක්‍යයත් එක්ක. බලන්න කොච්චර ඔබගේ ඇදිල්ල මගේ ඇදිල්ල ශක්තිමත් වෙනවද මේ අනාගත වාක්‍ය ඉගෙන ගන්නා වූ අතරේදී. දැන් ඔබට පැහැදිලි වෙනවා ඊට පස්සේ දවස් 3මාරකට පසු
ජීවන හුස්ම දෙවියන් වහන්සේගේ නොවුන් තුලට පැමිණ ශුද්ධ ලීවිල්ලට අවුරුදු දවස් 3මාරකට පස්සේ නැත්තම් ඒ අවුරුදු 3මාරකට පස්සේ ජීවන හුස්ම නැවත සාක්ෂිකාරයන් දෙදෙනාට එනවා. ශුද්ධ ලීවිල්ලේ අලුත් ගියසට පරණ ගියසට එනවා. ඔවුන් නැගිට සිටියෝ ඔවුන් දුටුවන් කෙරෙහි මහත් බය පැමුණුවේ මෙහි නැගී එන්නයි ස්වර්ගයෙන් තමන්ට කියන මහත් හඬක් ඔවුන්ට ඇසුනේ. ඔහුද වලාකුළෙන් ස්වර්ගයට නැගී ගියේ. ඔවුන්ගේ සතුරුද ඔවුන් දුටුවෝය. හරියට මේක යේසුස් වහන්සේ ස්වර්ගයට ගිය දර්ශනය වගේ හොත්තට හැම දිනාටම පෙනෙන්න සත්‍ය නැත්තම් සුද්ධ වූ වචනේ හැම දිනාටම ලැබෙන්න සලස්වා උන්වහන්සේ ඒ අවුරුදු 9මාරෙන් පසුව මේ කාලේ තමයි අපි දන්නවා නැපෝලියන්ගේ බාතිය කියන සෙම්පතිය ඒ කාලේ හිටියා වූ ඒ පාප්තුමාව 1798 දී අපි දන්නවා හිර බාරයට ගත්තා. මොකද ඒ නැපෝලියන්ගේ ඒ නායකත්වයෙන් තමයි ඒ දේ සිද්ධ වුණේ. ඒ ආගමික පීඩා කාලේ අවසන් වුණේ 1798 දී. මේක ඔබ මොනවාතරක් කියනවා ඉතිහාසගත ලියවිලි වලට ගිහලා බලන්න නැත්නම් Google කරලා බලන්න. ඔබට 1798 දී සිදු වුණා සිද්ධිය නැපෝලියන්ගේ බාතිය කියන සෙන්පතිය කළා උදේ. ඒ අවස්ථාවෙන් ආගමික නිග්දාස ලැබිලා මොකද වුණේ? 1804 තමයි මොකද වුණේ? අප දන්නවා බ්‍රිතාන්‍ය බයිබල් සමාගම පිහිටෙව්වා. 1816 දී ඇමරිකානු බයිබල් සමාගම පිහිටෙව්වා. මේ ආකාරයෙන් බයිබල් සමාගම් පිහිටුවලා මිලියන ගණන් එක බයිබල් භාෂාවලට පරිවර්තනය කරලා අද ඔබ දන්නවා මුළු ලෝකෙම වැඩියෙන්ම අලෙවි වන පොත හැටියට ශුද්ධ ලියවිල්ල නම් කරලා තිබෙනවා. උන්වහන්සේට ප්‍රශංසා වේවා. මොකද මිනිස්සු පුදුමාකාර විදියට ශුද්ධ ලියවිල්ල ඉගෙන ගන්නට දැන් යොමු වෙලා තිබෙනවා. දැන් මේ ලෝකයේ තිබෙන නව තත්ත්වයක් එක්ක 13 සහ 14 පද ඔබ කිව්වොත් මේ පෑදිව මහත් භූමිකම්පාවක් වී නුවරෙන් දසයෙන් කොටසක් වැටුණෝ. ඒ භූමිකම්පාවෙන් මනුෂ්‍ය සද්දහසක් මැරුණේ. ඉතිරි අය බයපත්ව ස්වර්ගයේ දිව්‍යන් වහන්සේට ගෞරව දුන්නෝ. දෙවෙනි දුක පසුවේ බලව තුන්වෙනි දුක ඉක්මනින් එන්නේ. ඔබ දන්නවද මේ ප්‍රංශ විප්ලවය හඳුන්වලා තිබෙන්නේ හරියට ඉතිහාසයේ හඳුන්වලා තියෙන එක මහා භූමිකම්පාවක් හැටියට. මොකද ඒ ප්‍රංශ විප්ලවයේ කාලේදී යුද්ධ විතරක් 28ක් මට මතක හැටියට මම තැනක ලියාගත්තා. ඒකේ තියෙනවා යුද්ධ විතරක් 28කට වැඩි මහා භයානක යුද්ධ ඇති වුණායි කියලා. මුළු පොළොවම නැත්නම් මුළු යුරෝපයම දෙතරුම් කරන අවස්ථාවකටපත් වුණා. ඒක හඳුන්වලා තියෙන ඉතිහාසයේ භූමිකම්පාවක් හැටියට ඒ ප්‍රංශ විප්ලවය. ඒ නිසා ඔබට පැහැදිලියි කොච්චර ලස්සනද ඒ විප්ලවයට හවුල් වුණා ප්‍රංශය, ඇමරිකාව, ජර්මනිය, හංගේරියාව, පෝලන්තය සහ ග්‍රීසිය. එතකොට ඔබ දැනෙන ඇති මොනතරම් භයානක කාල පරිච්ඡේදය කියලා. මේක ඇතුළේ අපි දන්නවා නැපොලියන් බොනපාර්ට්ගේ නායකත්වයට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේක හඳුන්වන්නේ මහා භූමිකම්පාවක් හැටියට. ඒ යුරෝපයේ සිදු වුණා වූ මහා භූමිකම්පනයක් හැටියට තමයි ඉතිහාසයේ මේ කාල පරිච්ඡේදය අපිට හඳුන්වන්නේ. ඊට පස්සේ හම්බෙනවා මම කියවන්න කැමති 11 වෙනි පරිච්ඡේදයේ 15 සිට 18 දක්වා. එතන කියන සත්වෙනි දූතයාද පිම්බේ විට ලෝකයේ අධිපතිකම අපේ ස්වාමීන් වහන්සේට දැන් ඇවිල්ලා තිබෙනවා. ඊළඟ ස්වර්ගයේ සිද්ධ වෙනා උදේ තමන්ගේ ක්‍රිස්තුස් වහන්සේ වූයේ උන්වහන්සේ සදාකාලම රජකම් කරන සේකයි කියන මහත් ශබ්දයක් ස්වර්ගයේ විය. දෙවියන් වහන්සේ ඉදිරියට තමන්ගේ සිංහාසන වැඩ ඉන්න මැඩිමහල්ලා 24 දෙනා මුහුණින් වැඩි දෙවියන් වහන්සේට නමස්කාර කර සිටින්නා වූ සිටියා වූ සර්පරාක්‍රම වූ ස්වාමී දෙවියන් වහන්සේ ඔබගේ මහත් බලය ගැන ඔබ රජකම් කරන බැවින් අපි ඔබට ස්තුති කරන්නමු. ජාති උදහසුවේ ඔබගේ උදාසද මලුන් විනිශ්චය කරන කාලයේද ඔබගේ සූකියෝ මේකරුව ප්‍රොපේතෝරුන්ට ශුද්ධවන්තයන්ට ඔබගේ නාමයට බයවන ලෝක කුඩා තැනැත්තන්ට විපාක දෙන්නා වූ පොළොව විනාශ කරන්නා වූ කාලයේද පැමිණේ කීවෝය. දැන් ඇවිල්ලා තිබෙනවා අපි 7 වෙනි හොරණෑව පිමින ලබන අවස්ථාවට. 7 වෙනි දේවදූතයාද පිම්බේ. 7 වෙනි හොරණෑව පිබීම තමා අවසාන විනිශ්චය. මේ ලෝකෙට උන්වහන්සේ ගෙන්නා වූ අවසාන විනිශ්චය. මේ විනිශ්චය දෙන්නට තමයි උන්වහන්සේ දෙවෙනි වර මේ ලෝකෙට එන්ට යන්නේ. නිසා මේ පොළොවට එන්නා වූ අවසාන විනිශ්චය පිළිබඳව තමයි එතන කතා කරන්නේ. ඒක දෙවියන් වහන්සේගේ පිටතින් සිල්ලසියලට අන්න ජාති නැත්නම් පිටත සිටින්නා වූ ඒ දුෂ්ට සෙනගට විරුද්ධව මොකද වෙන්න යන්නේ?
උන්වහන්සේගේ උදාස උන්වහන්සේගේ විනිශ්චය එන්නට යනවා. ඒ නිසා අපි දන්නවා 19 වෙනි පදයට ඔබ කියවුවොත් ඔබට පැහැදිලි වෙයි අන්තිම පදයේ එල්දරව 11 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ. ඒ විට ස්වර්ගයේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව වර්ණ ලද්දේ. දැන් අපට පේනවා උන්වහන්සේ යොහන්තුමාට පෙන්වන මාලිගාව වර්ණ ලද්දේ. ඊට පස්සේ කියනවා උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාලිගාවේදී පෙනුනේ. දැන් ඊට පෙර අපි ඉගෙන ගත්තේ කොහොමද? යේසුස් වහන්සේගේ සුද්ධ ස්ථානයේ සිටිනා වූ ඒ දර්ශනේ පහන් රුක් ගැන අපි කතා කළා. එතකොට දුම් පූජාසනය ගැන කතා කරා. පූජාසනේ මයින්ට කියලා කිව්වා. පූජාසනේ දුම් පූජාසනේ කොහෙද තිබුණේ? සුද්ධ ස්ථානයේ. හැබැයි දැන් 19 වෙනි පරිච්ඡේදයට එනකොට අපිට හම් වෙනවා ස්වර්ගයේ තිබෙන දේවමාලිගාව අන්ලා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය. ගිවිසුම් පෙට්ටිය තිබුණේ සුද්ධ ස්ථානයේ නෙවෙයි. ගිවිසුම් පෙට්ටිය තිබුණේ අතිශුද්ධ ස්ථානයේ. අන්න උන්වහන්සේ අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන අවස්ථාව 1844 දී උන්වහන්සේ අපි දන්නවා ඒ දානියෙල්ගේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 ලියා තිබෙන අනාවැකියට අනුව උන්වහන්සේ 1844 ඔක්තෝබර් මාසයේ 22 වෙනි දින ඒ කාල පරිච්ඡේදයේ උන්වහන්සේ ශුද්ධ ස්ථානයේ කලාව සේවය ඒ සේවයේ සිට අතිශුද්ධ ස්ථානය තම සෝදිසි කිරීමේ විනිශ්චය ඔබවත් මව ස්වර්ගයට සූදස්සෙක්ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා උන්වහන්සේ අතුල් වුණා 1844. දැන් අවුරුදු ගණනාවක් අවුරුදු අපි දන්නවා අවුරුදු 160ක් විතර නේද? ඔව් 160කට 56කට අධික කාල පරිච්ඡේදයක් දැන් මේ සේවය උන්වහන්සේ කරගෙන යනවා ස්වර්ගයේ. එතකොට මේ දේ කරලා උන්වහන්සේ දවසක ඒ සේවය අවසන් කරන්නට යනවා. උන්වහන්සේගේ සෙනගව මොකද කරන්නද? උන්වහන්සේ සෙනගව අරන් මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේගේ සෙනගව ස්වර්ගයට අරන් යන්න. ඒ නිසා උන්වහන්සේ දැන් ඉන්නේ කොහෙද? සුද්ධ ස්ථානයේ නෙවෙයි. උන්වහන්සේ දැන් ඉන්නේ අතිශුද්ධ ස්ථානයේ. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන, මා කල්පනා කරන්න ඕන. ඔබ සිටින්නේ කොහෙද? තවම අර මේ පරිච්ඡේදයේ කියනවා වගේ 11 වෙනි පරිච්ඡේදයේ කියනවා වගේ ඔබත් මාත් ඉන්නේ සාමපීඨිත මළුවේද නැත්තම් සුද්ධ ස්ථානයේද? උන්වහන්සේත් එක්ක අපි අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙලාද? විනිශ්චයට සූදානම්ද? ස්වර්ගයේ කරන්නා විනිශ්චයද ඔබත් මම සූදානම්ද කියන කාරණේ ඔබත් මමත් සිතන්නට කාලය ලැබ තියෙනවා. උන්වහන්සේ මේ සියල්ල කැඩපතක් මෙන්න ඔබටත් මටත් එල්දරව් කරලා දී තිබෙනකොට මොකද කරන්න ඕනේ? උන්වහන්සේ කියන්නේ ඔබටත් මටත් අනතුරු වගරවන්නේ සූදානම් වෙන්න. මම දැන් ස්වර්ගයේ විනිශ්චය කරමින් සිටිනවා. නැවත මම මේ විනිශ්චය අවසන් කරා උන්වහන්සේට යනවා. ඒ නිසා ඒ දේට ඔබත් මම සූදානම් වෙන්න ඕන. මෙපණ මහත් පැහැදිලිව උන්වහන්සේ අපිට මේ සියල්ල එල්දරව් කර තී තිබෙන නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ ඔබටත් මටත් වක්කරනා වූ ඒ ආදරය නිසා මේ සියල්ල එල්දරව් කළා තිබෙන්නේ. ඒ නිසා උන්වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්නත් අසුද්ධ ස්ථානයේ සිටින කෙනෙක් වෙන්නට උන්වහන්සේ ඔබටත් මටත් මේ ශුද්ධ වූ දේශනේ ඔබටත් මහත් වූ ආශිර්වාදයක් වෙන්න සලස්වන සේක්වා. ඔබ සම්රජේස් පීඨයි.